ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 දසමාසය කුසේ හොවා ඇති දැඩි කළ අම්මා සෙනෙහස කඳුලෙන් දිය කර මට පෙවූ මගේ අම්මා ගීත නදින් සවන් පිනා මා නැල වූ අම්මා මෙතේ බුදුන් පාමුල ඔබ නිවන් දකිම් අම්මා දිවි ගමනේ රැකවරනේ සෙවන සැදූ පියා ජීවිතයට නිරතුරුවම ආලෝකය සොයා ඉරයි හඳයි දෙකම ඔබයි දයාවන්ත පියා මේ පින්ගෙන අජර අමර නිවන් දකිම් පියා සාදු 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 මාතා පිතු ගුණෝ අනන්තා ශ්‍රේයවතුනි ධර්ම දේශනාව සඳහා මේ පින්බර ගුවන් කාලයට බරපැන යොදා දායකත්වය ලබන ආදරණීය මගේ සදහැවතුන් මෙන්ම ධර්ම ශ්‍රවණය සඳහා ඒකාත්මික වන බොහොම පැහැදිලි සිතින් මේ චිත්ත ප්‍රීතියෙන් ධර්ම ප්‍රීතියෙන් දේශනාව සඳහා එකතු වෙන රටවාසී ලෝවාසී මගේ ආදරණීය අම්මා අප්පච්චි දුවේ පුතේ පින්නතුනි අද දේශනාවේ මාතෘකාව මව් ගුණ පිය ගුණ කියන වචනයයි. හරි බරක් තියෙන වචන දෙකක්. ගුණෝ අනන්තා කියලා කිව්වනේ. ඒ වචනේ තවත් භාවිතා කරන්නේ බුදුහාමුදුරන්ට පමණයි. මහරහතන් වහන්සේට පමණයි. අනන්ත කියලා කියන්නේ කෙලවරක් නැහැ කියන එක. ලෝකේ කෙලවරක් නැහැ වගේ මගේ භාග්‍යතුන් වහන්සේගේ ගුණවල කෙලවරක් නැහැ. මහරහතන් වහන්සේගේ ගුණවල කෙලවරක් සොයන්න බෑ. ධර්මයේ ගුණයේ කෙලවරක් සොයන්න බෑ. මහා සංඝරුවනේ ගුණයේ කෙලවරක් සොයන්න බෑ. ඒ වගේම අම්මා තාත්තගේ ගුණවල කෙලවරක් සොයන්න බෑ. කොතනින් පටන්ගෙන කෙලෙස නිමා කරන්නද කියන වචන දෙකට ඉස්සරහින් ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා. අම්මා කියන වචනයට තාත්තා කියන වචනයට බුදුරජාණන් වහන්සේ ඒ ගුණ හොවා දැක්වාට පසු ඉස්මතු කරලා දුන්නට පසු
සාහිත්‍යකරුවා මේක වර්ණවත් කළා. සංවේදීම වචනයක්, ලයාන්විතම වචනයක්, ප්‍රේමාන්විත වචනයක් ලෝකේ මිනිස්සෙක් සත්වෙක් ඉස්සර වෙලාම මුවින් ප්‍රකාශ කරන වචනයක් අම්මා කියලා කියන්නේ. අර්ථකථනය බොහෝ ගැඹුරුයි. ඒකයි මම කිව්වේ ලොකු බරක් තියෙන වචනයක් කියලා. පින්නතුනි බුදුරජාණන් වහන්සේටත් අමා මෑණියන් කියනවා. මේ වචනය විසිරලා තියෙන හැටි බලන්න. ලංකා මාතා, සබහාදහම් මාතාව, පාසල් මෑණියෝ කියන තැනට අම්මා කියන වචනය යොදලා තියෙනවා. හැබැයි සබහාදහම් පියා, ලංකා පියා, පාසල් පියා කියලා යොදන්නේ. මාතාව ඉස්සර වෙලා තියෙනවා. මේ දෙන්න වෙන් කරන්න බෑ ගුණවලින්. ඊළඟට යම් යම් අවස්ථාවන්හි මව් කියන වචනේ ආරූඪ වෙලා තියෙනවා. කාලි අම්මා, වල්ලි අම්මා, පත්තිනි අම්මා, අම්මාවරුන්ගේ ලෙඩ, කිරි මව්වරු දාණය, තාත්තවරුන්ගේ ලෙඩ කියලා නැහැ. කියන්නේ අම්මා කියන වචනය පුදුම තැන්වලට පුදුම විදිහට ගෞරවාන්විතව, ප්‍රේමාන්විතව යොදලා තියෙනවා පින්නතුනි. ඔතනදී එක අවස්ථාවක දේශනා වෙනවා අම්මාට අවස්ථා 3ක් ලැබෙනවා, තාත්තාට එක අවස්ථාවයි. අම්මා පළවෙනියත් ප්‍රථම, දෙවනුවත් අම්මා, තුන්වනුවත් අම්මා, හතරවනුව තාත්තා. ඒ කියන්නේ තාත්තාගේ ගුණ අඩුයි කියන එක නෙවෙයි. අම්මායි පළවෙනි තැනට එන්නේ. තාත්තාට කරන්න බැරි දෙයක් අම්මා කරනවා. මේ මව් කුස පිළිසිඳ ගන්න අවස්ථාව තව කෙනෙකුට කරන්න බෑ, අම්මා කෙනෙකුට හැර. මේ උදරය තුල තව කෙනෙකුට ජීවත් වෙන්න පරිසරයක් හදලා දෙන්න බෑ. ඒ නිසා අම්මා ඒ ගුණෙන් ප්‍රධානයි. ඊළඟට දස මාසයක්, දස එකඩ මාසක් කුස හොයාගෙන මේ ලෝකෙට බිහි කරන නිසාවෙන් අම්මාට දෙවෙනි තැනක් ලැබෙනවා. ජීවිතයත් මරණයත් අතර ඉන්න මව් මේකට පුදුම ශක්තියකින් මුහුණ දෙන්නේ දාරක සෙනෙහස නිසා. හරියට යතුරු සිදුරකින් ඇත් පැටියෙක් බිහි වෙනවා වගේ, එනවා වගේ. ඒ තරම් ලෝකේ උහුලන්නට බැරි වේදනාවක් දරු සම්පත එළියට ගන්න අම්මා විඳිනවා. ලේ අතරින් වින්නපු මාතාවන් දරුවා අරගෙන අම්මා ළඟට නාවලා පිරිසුදු කරලා කෑ ගහන වේදනාවත් එක්ක දෙනකොට අර සීළු වේදනාවන් පහව ගිහින් අම්මාගේ මුවෙන් නැගෙන සිනහව පුදුමාකාර ප්‍රේමාන්විතයි දරු සෙනෙහසට පින්නතුනි. ඒ නිසා අම්මාට දෙවෙනි තැනත් හම්බෙනවා. ඊළඟට මේ ලෝකයේ නොයෙක් දේවල් කරන්න විද්‍යා තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. නාසා ආයතනය කියන්නේ නොයෙක් පරීක්ෂණාගාර ඇති කරලා විද්‍යාව හේතු කොටගෙන ලෝකයට දුන්න දේවල් එතනින් බොහොමයක් තියෙනවා. හැබැයි යන්ත්‍ර සූත්‍රයකට කිසිම දෙයකට කිසිම කෙනෙකුට සොයන්නට බැරි දෙයක් ආදරණීය අම්මා කරනවා. ඒ තමා මේ රතුලේ කිරි බවට පත් කරන එක තාම හොයන්න බෑ කෙනෙකුට. ආදරණීය අම්මාගේ ශරීරයෙන් දාරක සෙනෙහසත් එක්ක සිදුවෙන උතුම් ශ්‍රේෂ්ඨ දෙයක්. ඒව වචන වලට පෙරලන්න තරම් අපි පෝසත් නෑ පින්නතුනි. ඒ නිසා අම්මට තුන්වෙනි ස්ථානයත් අම්මට ලැබෙනවා. තාත්තා බැහැර වෙන්නේ ඔය කරුණු තුනෙන් වුණාට තාත්තාගේ ගුණ පළවෙනි තැනත් ඔය අවස්ථාවට පත් වෙනකොට අම්මත් එක්ක තාත්තා ඉන්නවා. දෙවෙනි තැනත් අම්මත් එක්ක තාත්තා ඉන්නවා.
තුන්වෙනි තැනත් අම්මත් එක්ක තාත්තා ඉන්නවා. මේ ශරීරයේ පෝෂණය කරන්න ඕන දරුවට කිරි දෙන්න නම්. ඒ පෝෂණය කරන්නේ ගුණවන්ත දේ දෙන්නේ තාත්තා. ඒ නිසා මේ ගුණ තුනෙන් ප්‍රධාන තැන අම්මාට ලැබෙන අතර තාත්තාට ඒ අවස්ථා තුනටම මුහුණ දෙන නිසා තාත්තා 4 වෙනි තැනින් ඉන්නවා. ඔන්න ඔය විදිහට පින්නතුනි මේ දාරක සෙනෙහස පිළිබඳව සිහිපත් කරනවා. මට මතකයි මරදම් කඩවල හිටියා අන්වර්ථිත නාමයක් තිබුණ යකා මහත්තයා කියලා. ඇයි එහෙම කිව්වේ? අපි දන්න අපේ රටේ කැරලි ඇති වුණා. ආදරණීය අම්මා අප්පච්චිගේ දුව පුතා මරලා දැම්මා. මරදම් කඩ ටවුන් එකේ මේ තාත්තට ආරංචි වෙනවා මගේ පුතා වෙඩි තියලා මරලා කියලා. ඒ ආරංචිය දැනෙනකොටම යනවා. ඉතා වේගෙන් යනවා තාත්තා. ගිහිල්ලා බලනකොට පුතාට වෙඩි තියලා මරලා ලේ ගලාගෙන යනවා. දරු සෙනෙහස කොයිතරම්ද කියලා පෙන්වන්න බෑ, වැළඳ ගන්න බෑ, තුරුළු කරගන්න බෑ මගේ පින්නතුනි. ගලාගෙන යන ලේ අහුරක් අරගෙන මේ තාත්තා බිව්වා. ඒ බිව්වේ යකෙක් නිසා නෙවෙයි, දරු සෙනෙහස දරන්න බැරි නිසා. ඒක තුරුළු කරගත්ත විදිහ. තාත්තලා කියන්නේ අම්මලා කියන්නේ හරි වෙනස්ම අය. මිනිස්සු යකා කියලා වචනය දැම්මට එතන තිබුණේ කියන්නට බැරි උත්තරීතර පීතෘ සෙනෙහසක්. එනිසා මම ඒ අවබෝධ කරගත්තා. ඒ වගේ තාත්තලා කොතිකුත් ඉන්නවා දරුවෝ වෙනුවෙන් ඉවසා දරාගත්ත අම්මලා කොතිකුත් ඉන්නවා. ඒ නිසා මේ අම්මට කොයි විදිහටද කොයි ආකාරයේ ಗುಣ කදම්බයක් තියනවද කියලා වචන වලට පෙරලා කියන්න බැරි තරම්. හැබැයි අපි අවබෝධ කරගමු. අවබෝධ කරගමු. එනිසා දොයි පුතේ හොඳට මතක තියාගන්න, අම්මා කියන වචනේත් දරුවා කියන වචනේත් එකක් නෙවෙයි දෙකක් කියලා. ඒ වචනේ ඔබට තේරෙන්නේ නැති. අම්මා යම්කිසි මොහොතක දියණියට වසලිය කිව්වොත්, පෙරලා නැවත දියණිය අම්මාට වසලිය කිව්වොත් අම්මා වසලියක් වෙන්නේ නැහැ. සංසාරේ ඇවිදින තාක්කල් දිය වසලියක් වෙනවා. සැඩොල් කුලේ රොඩි කුලේ උපදිනවා. අම්මා පාරක් ගැහුවාට දරුවෙකුට පව් සිද්ධ වෙන්නේ. හැබැයි පුතේ ඔබ අත ඉස්සුවොත් ඒ අත කොර වෙනවා. අම්මා දරුවෙක් කෙරෙහි රවල බැලුවට ඒ ඇහැ ඔර වෙන්නේ. හැබැයි දරුවෙක් අම්මා කෙරෙහි රවල බැලුවොත් ඒ ඇස සංසාරෙම ඔර වෙනවා. පාදයෙන් පහරක් ගැහුවට අම්මාගේ කොර වෙන්නේ. හැබැයි පුතෙක් දුවෙක් අම්මාට පාරක් ගැහුවොත් ඒ පාය කොර වෙනවා. අම්මාගේ ගුණ ඒ තරම්. තාත්තාටත් එසේමයි. එනිසා මේක හොඳින් තේරුම් ගන්න ඕන. මවන්නිය මෑණියන් තවත් මේ ලෝකේ අම්මයි තාත්තයි නරකම, මේ ලෝකේ නරකම දේ කරන අම්මයි තාත්තයි කෙනෙක් හිටියත් ඒ දරුවාට ඒ දෙමව්පියෝමයි. ඒ නරක ක්‍රියාවන් ඒ දෙදෙනාට තියෙයි. හැබැයි නරකයි කියලා ඒ අම්මට ගහන්න අයිතියක් නැහැ. අයිතියක් තිබුණත් විපාකයේ සසර ගොඩ එන්න බෑ. සමහර අවස්ථාවන් වල කියන අපේ අම්මලා හරි නපුරුයි, අපේ තාත්තලා හරි නපුරුයි. ඒ නපුරුකම් එයාලට දුවේ පුතේ. හැබැයි ඔබ ඒ දෙදෙනාට නපුරු කම් කළොත් ඒ විපාකයේ මහා බරපතලයි. ඒකට හොඳ සූත්‍ර දේශනාවක් තියෙනවා, මම එතෙන්ට ගෙන එන්න. නිරේ යන නිරිසතුන් ඉන්නවා. නිරේට ගියාට පස්සේ
යම රජුරෝ නඩු විසඳනවනේ. මේ නිරි පල්ලං නිරයට ගිය අරගෙන එනවා යම රජුරෝ ළඟට. අරගෙන ඇවිල්ලා ප්‍රථමයෙන්ම කියන කාරණාවක් තියෙනවා. ඔබ දන්නවද? ප්‍රථමයෙන්ම කියන කාරණාවක් තියෙනවා නිරේ යන අයට. දේවදූත සූත්‍රයේ එහෙම තියෙන්නේ දේව ධර්මයේ දේවදූත යන් පෙන්වීම. නෑ ඊට ඉස්සර වෙලා ප්‍රථමයෙන්ම කියන කාරණාවක් තියෙනවා. ඒ කියන කාරණාව තමා නිරේ ඉන්න නිරිසතුන් ඇදගෙන ගිහිල්ලා යමපල්ලු කියනවා යම රජ්ජුරෝ ඉදිරිපිට ස්වාමීනි මේ නිරිසතා අම්මාට උපස්ථාන කරලා නෑ කියලා. තාත්තාට උපස්ථාන කරලා නෑ කියනවා. ඉන් පස්සේ තමයි කියන්නේ සිල් රැකලා නෑ. ප්‍රාණඝාතය කරලා තියෙනවා. අදත්තාදානය කරලා තියෙනවා. අනාචාරයේ හැසිරලා තියෙනවා. මුසාබස් දොඩලා තියෙනවා. ඊළඟට මද්ද්‍රව්‍ය පානය කරලා තියෙනවා. මේ ඉන් පස්සේ කියන්නේ පින්නතුනි. පළවෙනියෙන්ම අහන්නේ කියන්නේ අම්මාට උපස්ථාන කරලා නෑ කියන එකයි. තාත්තාට උපස්ථාන කරලා නෑ කියන එකයි කියන්නේ. එතකොට හිතලා බලන්න එතනදී කියනවාද බුදුන්ට වන්දනා කරලා නෑ උපස්ථාන කරලා නෑ බුදුහාමුදුරුවෝ දෙවෙනි කොට සලකනවා නෙවෙයි. හැබැයි ඔබගේ මූලිකත්වයේ කොතනද තියෙන්නේ? අම්මගේ තාත්තගේ ළඟ. එතනින් තමා ප්‍රචාරණය වෙන්නේ දුවේ පුතේ මේ සියලු දේ. එනිසා ඔබට දේවාලෙක් ගෙදර ඔබගේ ගුරු පාසලත් ගෙදර මහා බ්‍රහ්මයෝ සිටිනවා නම් ඒත් ගෙදර බුදු මැදුරත් ගෙදර පින්නතුනි. හොඳට මතක තියාගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පින්වත් මහණනි අමාවක් පොහෝදා තව සූත්‍ර දේශනාවක් තියෙන හොඳ ලස්සනයි. අමාවක් පොහෝදා සතරවරන් දෙවියන්ගේ දූතෝ එනවා මිනිස් ලෝකෙට. මිනිස් ලෝකයේ ඇවිදින් 이르දිහෙන් මේ සියලු විස්තර මොහොතෙන් ගන්නවා පින්නතුනි. 이르දියක් කියලා කියන්නේ හරියට අපි කොම්පියුටරයක් ළඟට ගිහිල්ලා තොරතුරක් ගන්න ඕන වුණාම මේ ඇඟිල්ලක් ටච් කරනවා පමණයි. ලෝකේ තියෙන ඕනම තොරතුරක් විනාඩියෙන් ඇහිපිල්ලම් ගහන සැනින් එනවා. 이르දිය කියලා කියන්නේ ඇහිපිල්ලම් ගහන සැනින් සියලු තොරතුරු ලබනවා. එහෙම ලබාගෙන ඒ දෙවිවරු යනවා සුධර්මා දම් සභාවට. සුදම් සභාවට. මේ තොරතුරු සොයාගෙන ඊළඟට සතරවරන් දෙවියන් එනවා පුර 15ක් පොහෝදා. මේ සියලු තොරතුරු එක මොහොතින් අරගෙන සුදම් සභාවට යනවා. දෙවියන් ඉදිරියට ගිහින් සක්‍ර ද්‍රේවේන්ද්‍රයා ඉස්සරහා ප්‍රකාශයක් කරනවා. මොකද්ද? සුධර්මා දිව්‍ය සභාවේදී ඒක තමා ප්‍රථමයෙන් කියන දේ. වෙන දේවල් කියන්නේ මිනිස් ලෝකයේ මිනිස්සු අම්මාට උපස්ථාන කරන්නේ නැහැ ස්වාමීනි. මිනිස් ලෝකයේ මිනිස්සු තාත්තාට උපස්ථාන කරන්නේ නැහැ ස්වාමීනි. එතකොට දෙවියන්ට දුකක් ඇති වෙනවා. මව්ට උපස්ථාන කරන්නේ නැහැ. පියාට උපස්ථාන කරන්නේ නැහැ. ඊට පස්සේ තමයි සිල් රකින්නේ නැහැ ස්වාමීනි. ඊළඟට ප්‍රාණඝාතය කරනවා, අදත්තාදානය කරනවා. දෙවියන් බලන්නේ. එහෙම වෙනකොට දෙවියන්ට දුකක් ඇති වෙනවා. පරිහාරයන්ති හායන්ති දේවකායා. දුකක් ඇති වෙන්නේ කුමක් සඳහාද? එහෙනම් දෙව්ලොවේ එන්න මිනිස්සු නෑ. දිව්‍ය ලෝකේ හිස් වෙනවා. දැන් බලන්න අම්මට තාත්තට උපස්ථාන කිරීම දෙව්ලොව යන්න පුළුවන් පින්කමක් කියලායි මේ කියන්නේ. එතකොට කොයිතරම් අම්මගේ තාත්තගේ ගුණ තියනවද? සදහවතුනි. ඉස්සරහට තව සූත්‍ර දේශනාවක් තියෙනවා මම ඔබට පැහැදිලි කරන්න. ඊළඟට පරිහාරෙන්ති අසුරකායා අනේ දුක්ඛිත ලෝක පිරෙනවා කියලා දෙවියෝ කම්පා වෙනවා. සුදම් සභාවේ විස්තරාන්නේ ඉස්සර වෙලාම
ඔන්න ඔය කාරණාව. අම්මට තාත්තට සලකන්නේ දරුවෝ. ස්වාමීනි කියනකොට මුළු දෙවිවරු කම්පා වෙන්නේ ඇයි ඒ දෙදෙනාට සලකන්නේ කියලා කියන්නේ දෙව්ලොව යන්න මිනිස්සු නැහැ කියන එකයි. දෙව්ලොව හිස් වෙනවා කියන එකයි. ඊළඟට යම් කාලෙක දෙමව්පියන්ට සලකන කාලයක් එනවා. එතකොටත් ওই දෙවිවරු මිනිස් ලෝකයේ දෙස බලනවා. අර සතරවරන් දෙවියන්ගේ දූතයන්ද සතරවරන් දෙවියන්ද මේ සුධර්මා දම් සභාවට දිව්‍ය සභාවට තොරතුරු අරන් ගිහිල්ලා කියනවා ස්වාමීනි දෙමව්පියන්ට සලකන කාලයක් ඇවිල්ලා. දෙවියන්ට හරි සතුටක් දැනෙනවා. දෙවියන් දෙමව්පියන්ට සලකන කාලයක් ඇවිල්ලා කියනකොට මෝදන්ති වතබෝ දේවා හායන්ති අසුරකායා. අනේ එහෙනම් දෙව්ලොව එන්න මිනිස්සු ඉන්නවා. දිව්‍ය ලෝකයේ පිරෙනවා. දුගතිගාමී වෙන මිනිස්සු අඩු වෙනවා. පරිපූර්ණන්ති දේවකායා පරිපූර්ණත්වයට පත් වෙනවා දෙව්ලොව කියලා සතුට වෙනවා. බලන්න පින්නතුනි එතනදි තියෙන්නේ අම්මගේ තාත්තගේ ගුණවල ගැඹුර නෙමෙයිද? ඒකයි ගුණෝ අනන්තා කියලා කිව්වේ. අම්මා කෙනෙක් දරුවෙකුට කියන වචනය දරුවෙක් අම්මාට කියන වචනය ඒක දෙකක් පින්නතුනි. ඒකයි දෙකක් කියලා කිව්වේ. දරුවන් වෙනුවෙන් ඕන දුකක් මේ දෙමව්පියෝ උහුලනවා. ඉවසනවා. මම දැකලා තියෙනවා අංග විකල දරුවෝ වඩාගෙන බිහි වුණ දා ඉඳන් ඔලුව උස්සන්න බෑ. සමහර විට ඉනෙන් පල්ලෙහාට පණ නැහැ. ඒත් වඩාගෙන පන්සලට එනවා. පන්සලට ඇවිල්ලා අපි ඉදිරියේ වන්දනා කරවනවා. සමහර විට කට දෙපැත්තෙන් කෙල පෙරෙනවා. ඒ කෙල පිය අර දරුවා ඉඹිනවා අම්මා. ඊළඟට අපිට බලාගෙන ඉන්නකොට හිතෙනවා මොන තරම් දුකක් විඳිනවද කියලා. කොයි පැත්තට හැරුණත් 100,000 වතාවක් ඉඹිනවා. අර පයින් ඇවිදගෙන යන දරුවාට වඩා අර ලෙඩින් ඉන්න දරුවා කෙරේ පුදුම කරුණාවක්, පුදුම මෛත්‍රියක් කොයි තරම් ඉඹිනවද කිව්වොත් හැම මොහොතකම ඒ පැත්තට ගත්තත් මේ පැත්තට ගත්තත් මූණ ඉබලා ගන්නේ. බලන්න පින්නතුනි කොයි තරම් දුකක් මේ අම්මා කෙනෙක් උහුලනවද, මේ තාත්තා කෙනෙක් උහුලනවද. අංග විකල මන්ද බුද්ධික වුණා කියලා විසි කරන්නේ නැහැ. එනිසා ගුණෝ අනන්තා අපරිමිත ගුණ තියෙන්නේ ආදරණීය අම්මගේ. පින්වත් මහණෙනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කුලයක යම් නිවසක මව්පියෝ පුදන ලද දරුවෝ වේද ඒ ගෙදර බ්‍රහ්මයෝ ඉන්නවා කියනවා. බ්‍රහ්මයෝ ඔයත්තන්ගේ ගෙදර ඉන්නවා. දරුවන් කුල දරුවන් අම්මට තාත්තට පුදනවා වේද ඒ ගෙදර බ්‍රහ්මයෝ ඉන්නවා. ඒ වගේම යම් කුල දරුවන්ගේ නිවසක මව්පියෝ පුදන ලද්දා හූ වේද ඒ ගෙදර මුල් ගුරුවරු ඉන්නවා. මුල් ගුරුවරයා. ඊළඟට පින්නතුනි යම් කුලයක දරුවෝ දෙමව්පියන්ට පුදන ලද්දා වේද පුබ්බා දේවා ඒ ගෙදර දෙවිවරු සිටිනවා. යම් කුල දරුවන් විසින් දෙමව්පියෝ පුදන ලද්දාද ආහාර පාන පිළිගන්නන්න පුළුවන් උතුමන් සිටිනවා ඒ ගෙදර. විග්‍රහ කරගමු පින්නතුනි. පළවෙනියම මහා බ්‍රහ්මයෝ දෙන්නා අම්මයි තාත්තයි මුල් ගුරුවරු. ඔබට මතක නැහැ දැන් කියනවා උඹලගේ සහාය අපට ඕනේ නැහැ කියලා. උඹලගේ උදව් අපට ඕනේ නැහැ කියනවා. හැබැයි සංසාරේ කොච්චර පිච්චෙයිද ඒ දරුවා.
අම්මා කැඳ වතුර ටිකක් කටට දානකොට බැරි වුණ දවසක ඕනෑ තරම් ගීත සාහිත්‍යයේ තියෙනවා බිරිඳකගේ සෙනෙහේ ගියා යෝධ ඇලේ නැම්මි දරු සෙනෙහස සුවඳ දිදී මව් සෙනෙහස සුවඳ දිදී අම්මේ දැනුණා මට කවුරුත් නැති කල්හි මිය පරලෝ ගියත් දෙව්ලෝ ඉඳන් අතවනනවා ඒ දරු සෙනෙහස ඒ තරම් ආස උසට උසයි එනිසා මේ බොහෝ අවස්ථාවන් වල අම්මාගෙන් තාත්තාගෙන් ඉගෙනගත්ත දේ පහුකාලීනව උඹලගෙන් ඉගෙනගත්ත දෙයක් නෑ උඹලා කරපු දෙයක් නෑ කියනවා. හැබැයි ඒකෙන් පිච්චෙන්නේ ආදරණීය දෙමව්පියෝ නෙවෙයි. අම්මා කියන වචනය අහන්න අම්මා අවුරුදු කීයක් මාස කීයක් බලාගෙන ඉන්නවද? අපිට කියනවා අපේ හාමුදුරුවනේ දැන් මගේ පුතා මට අම්මා කියලා කතා කරනවා කියලා. ඒක කියන්නේ පුදුම සතුටකින්. තාත්තා කියනවා දැන් තාත්තා කියලා කියනවා කියලා. ওই වචනේ අහන්න අම්මයි තාත්තයි බලාගෙන හිටිය තරම් ඒ අම්මා කියන වචනය මුලින් දරුවා කියන්නේ අම්මාගේ ඉගැන්වීම. අපිට කලිසම ඇඳගන්න ඉගැන්වුවේ අම්මා. අපි වැරදි අතර දාගෙන ඉන්නවා සමහර විට අම්මා ගලවලා නැවත අඳනවා. ඔහොම නෙවෙයි හිටපන්කෝක අඳන්න කියලා. කක්ක කරන්න ඉගැන්වුවේ අම්මා. කකුල් දෙකේ තියාගෙන මුල් දවස්වල වැසිකිලි කරන්න උගන්වනවා. ඔබට මතක නැති ඇති. ඔබ හිටියේ කොමඩ් එකේනේ දැන්. හැබැයි අපේ අම්මා අපිට ඉගැන්වුවේ එහෙමයි. ඒකයි පූර්ව ආචාර්යවරු කියන්නේ. ගමන් කරන්න ඉගැන්වුවේ අම්මා තාත්තා. කොහෙ ගියත් ඇඟිල්ල අතහරින්නේ නැහැ. ඒ අල්ලගෙන යන්නේ. කතා කරන විදිහ කවන්න පුදුම වෙහෙසක් දැරුවා. මේ කටට දාලා තල්ලු කරනවා. කාපු තරමට තමා අම්මගේ සතුට. නොකෑවොත් අපිටත් කියනවා අනේ අපේ හාමුදුරනේ බත් කන්නේ නෑනේ. ඕනෑ දෙයක් කයි බත් කන්නේ නෑනේ කියලා. කෑවේ නැත්තම් දුකයි. සතුට නැහැ. රවට්ට කැව්වේ. කුරුල්ලන්ට දෙනවා කියනවා කුරුල්ලන්ට කතා කරනවා බිල්ලෝ එනවා කියනවා මේ කට කෑවේ නැත්තම් ඔයා කායවේ නැත්තම් ඔයාගේ කුරුල්ලට කවනවා කියනවා. යා පහලටත් කරනවා ආයේ කටටත් කරනවා. ඔය වගේ සෙල්ලම් කර තමයි අම්මා බත් ටික කවලා මේ කඳ මහත් කරේ. එහෙම මහත් කරපු අම්මාට රැව්වොත් එහෙම ජීවය දුන්න අම්මාට ගැහුවොත් එහෙම ජීවය දුන්න තාත්තාට ගැහුවොත් බැන්නොත් රැව්වොත් සසර ගොඩ එන්න බෑ දුවේ පුතේ. එසා මාතා පිතුන් ගුණෝ අනන්තා කිව්වේ ඒකයි. ඒතර පූර්ව ගුරුවරු පාසල එතන පස්සේ තමයි අපට පාසල හම්බෙන්නේ මුල් මොන්ඩිසෝරිය උසස් ගෙදර අපට මහ පොළොවේ පය ගහන්න බෑ ඒ දෙන්න නැත්තම්. අපට ඇවිදින්න බෑ ඒ දෙන්න නැත්තම්. අපි කණ්ඩ දන්නේ ඒ දෙන්න නැත්තම්. සිනහ වෙන්න දන්නේ කතා කරන්න දන්නේ ඒ දෙන්න නැත්තම්. දැන් අපි කතා කරාට දැන් සිංහය වුණාට එදා මුල් ගුරුවරු දෙන්න අත දුන්න විදිය අනන්තයි. සිංහල ගීත සාහිත්‍යයේ ඒකයි ටිකක් හරි පිරිමැහෙන්න කියලා. පිරිමසන්න බෑ ඔය ණය. පිරිමැසෙන්න කියලා තමයි අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න කියලා වචනයක් යොදලා ගීත සාහිත්‍ය පෝෂණය කරන්නේ. ඊළඟට කියනවා පින්නතුනි ගෙදර තමයි පුබ්බ දේවතා දෙවිවරු ඉන්නේ ගෙදර. අය දේවාල හොයාගෙන යන්න එපා.
පළතුරු වට්ටිය ගෙනත් පූජා කරන්න ආදරණීය අම්මට තාත්තට ඒ තරම් දෙවි කෙනෙක් නැහැ කියලා මේ කියන්නේ. පුබ්බ දේවතා දෙවියන්ට සමාන කරන්නේ කොයිතරම් ගුණ ඇද්ද? ඒක තමයි gedara දේවාලයක්. වැඩට යන පුතාද දුවද වැඳලා යන විට යන්න ඈතට යන්න මගේ පුතාට යහපතක් වේවා තුරුණුවන්ගේ සරණයි. මගේ දුවට යහපතක් වේවා තුරුණුවන්ගේ සරණයි. කොච්චර ඔය අම්මලා සැර වුණත් කොච්චර ඔය තාත්තලා සැර වුණත් උඹ කොටියම කාපිය කියලා තරහ ගිය වෙලාවට කිව්වත් හිත යටින් කියනවා අනේ එහෙමනම් වෙන්න එපා කියලා. ඒක තමයි මාතෘ සෙනෙහසක පීතෘ සෙනෙහසක තියෙන ආදරය. ඒකයි දේවාලයක් කිව්වේ. ඇයි ඒ? පිහිටට දෙවියන් එනවා නම් හැම මොහොතකම පිහිටට ඉන්නේ අම්මා තාත්තා. කවුරු අහක බලාගෙන ගියත් අම්මා අහක බලාගෙන යන්නේ. අඟුලිමාල මරන්න රජතුමා කොයි තරම් යුද සේනාවක් එව්වාද? ඒ මරණයට අම්මා කැප වුණත් සොයාගෙන ගියා මගේ පුතා බේරගන්න. බුදුහාමුදුරුවෝ ඉදිරි පිටට වැඩියේ නැතිනම් ආනන්තරිය පාප කර්මයේ කරගෙන අහිංසක අඟුලිමාල මව්ගේ ඇඟිල්ල ගන්න අරාදිනවා. හැබැයි ඒ මරණ බය තියාගෙන නැතිව මැරුවත් මගේ පුතා කියන සෙනෙහසින් අඟුලිමාල බේරගන්න ගියෙත් අම්මා. දේවදත්ත හාමුදුරුවන්ට දේවදත්තගේ අම්මාට දේවදත්ත වටිනවා. ඕනෑම අම්මා කෙනෙකුට තමන්ගේ දරුවෝ වටිනවා. ඒ නිසා පිහිටට එන්නේ අම්මාය. නැති බැරි මොහොතක දුකක් කරදරයක් ඇති මොහොතක හඬමින් කඳුළු වගුරුවමින් කියන්නේ ඉන්නේ අම්මා. කියන්නේ ඉන්නේ තාත්තා. හැබැයි ඒක හොඳින් අහනවා ඉවසාගෙන. ඔබ අම්මා තාත්තා කියන එකක් ඉවසාගෙන අදහන්න නැතුව ඇති ඔවා කිව්වා. ඒත් ඔබ කියන එකක් 100,000 වාරයක් කිව්වත් පුංචි කාලේ ඈ පුතේ මොකද්ද කිව්වේ එකම වචනය 1000 වරක් අහනවා. ඒත් ඒ අම්මා ඉවසගෙන උත්තර දෙනවා. ඕක මුට්ටිය, ඕක හැලිය, ඕක පිහිය. මේක මොකක්ද අම්මේ? ඕක පිහිය පුතේ. 10 වතාවක් ඇහුවත් ඒකට උත්තර දෙනවා. කොහේ ඉඳන් අම්මා කියලා කෑ ගැහුවත් අම්මාට ඒ හඬ දැනෙනවා. ඔව් කියලා දුවගෙන යනවා. කොයිතරම් දේවල් තිබුණත් පුතාගේ හඬ පළවෙනි තැන වෙනවා. දුවගේ හඬ පළවෙනි තැන වෙනවා. කොයිතරම් කරදර බාධක කම්කටොළු අතර වුවත් අම්මා තාත්තා කියන වචනේ ප්‍රකාශ කොට කතා කරොත් ඔව් කියලා කියනවාමයි. ඒක තමයි අම්මගේ තාත්තගේ ගුණ. එනිසා gedara දේවාලයක්. ආහාර පාන පුදන්න පුළුවන් උතුමන් ඉන්නවා. අය යන්න ඕනේ නෑ උස්සගෙන. ආහු නෙయ్య ගුණය ඇත්තේ gedara අම්මාට තාත්තාට. ඕනෑම දෙයක් පිළියෙල කරලා දෙන්නට දෙන්න පුළුවන්. මගේ ආදරණීය දුවේ පුතේ. සසර නිදහස් වෙන්න නම් ඔය gedara ඉන්න උතුමන් පුදන්න මොන වගේද? ආහාර පාන, වස්ත්‍රාභරණ, සයනයන්, නිවාස ඔබට මහා ලොකු සල්ලියක් නැතුව ඇති. අම්මා කියන වචනය ප්‍රධාන කරගන්න. මන්නම් මගේ අම්මා යම් දෙයක් කිව්වොත් ඒක මං ප්‍රධාන දේ බවට පත් කරගන්නවා. කවදාවත් ඒක පැහැර අරින්න උත්සාහ කරන්නේ.
දහසක් දෙනා අතර යම් දෙයක් අම්මා ඇවිල්ලා කිව්වොත් ඒක තමයි මම ප්‍රථමයෙන් අහන්නේ. අම්මා කියන දෙයට මම බැහැ කියන්නේ. ඒ මම ඔබත් විමසලා බලන්න. තාත්තා කියන දෙයට මං බැහැ කියන්නේ. මම දැකලා තියෙන සමහර දරුවෝ ඉන්නවා තාත්තා හරි සැරයි. දුවලා ඉන්නවා අනන්තවත් බයිනවා. මූණ දිහාවත් බලන්නේ ඒ වචනේ හරි මිහිරි ලෙස අහගෙන Tamanට වේදනාවක් නම් කඳුළු සලලා නික්මලා යනවා. එහෙම දුවලා ඉන්නවා. එහෙම පුතාලා ඉන්නවා. තාත්තාගේ මූණ බලලා වචනයක් කියන්නේ ඒ තියෙන ගෞරවය. අම්මගේ මූණ බලලා වචනයක් කියන්නේ අම්මගේ හිත රෙදේ කියලා. ඒ ගෞරවය. ඒ අය දෙවිවරු. ඒ නිසා දන් දීලා සැනසෙන්න පුළුවන් දානේ උස්සගෙන වෙන දුවන්න එපා. ගෙදර පෝෂණය කරලා ඉන්න. අම්මට තාත්තට පුදලා ඉන්න. ඒ දෙන්නාට තියෙන ආහුණේය ගුණය. පින්වන්ත කුල දරුවෝ මේක දැනගෙන මේ දෙමව්පියෝ පුදා නිර්වාණයෙන් සැනසෙන්න වෙර දරනවා. අම්මාගේ වචනේ කොයිතරම් ප්‍රබලද කිව්වොත් මගේ පුතේ බුදුවයන් කියලා කියනකොට ඒක ඉෂ්ට කරගන්න පුළුවන් වෙනවා. එනිසා බොහෝ අවස්ථාවන් වල දරුවෝ වෙනුවෙන් ඒ දෙමව්පියෝ ආදරණීය ලෙස සියලු දේ බර දරා ගත්තා. මේ ආකාරයට බලනකොට පින්නතුනි ආදරණීය දෙමව්පියන් උවටන් කරලා පෝෂණය කරලා වස්ත්‍රාභරණයෙන් සලසලා රකින්නකොට ආදරණීය දෙමව්පියෝ දෙන්නගේ කරුණු හතරක් තියෙනවා, ගුණ හතරක් තියෙනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියලා. මෛත්‍රිය අම්මා තාත්තාගේ කොයිතරම්ද? දරුවන්ගේ සැප කැමති දෙන්න. ඔබට දුක තිබුණත් හරි සතුටුයි. අපේ දරුවෝ අද හොඳින් ජීවත් වෙනවා, සැපසේ ජීවත් වෙනවා. ඒකනේ මං කියන්නේ පින්නතුනි. අම්මට තාත්තට කන්න දෙන්න ඕනේ නැහැ. අම්මේ කෑවද කියලා ඇහුවනම් ඇති. මගේ පුතා කන්න ඉස්සෙල්ලා කායවද කියලා අහලයි කන්නේ අපේ ආම්දුරනේ. තාත්තටත් එහෙමයි. කන්න නොදුන්නත් කෑවද කියලා ඇහුවනම් ඒ අයගේ බඩ පිරෙනවා. වචන වලින් පුළුවන් ඒ අය සනසවන්න. මහා ලොකු බලාපොරොත්තුවක් නැහැ. දුයි පුතේ සතුට දෙන්න බුදු වෙන පුතුන්ටත් ඉනිමං සැදුවේ ආදරණීය මගේ අම්මා, ආදරණීය පියා. ඒ නිසාවෙන් යම් මොහොතක ඇවිදින විට, නිදියන විට, ඊළඟට කන බොන විට ඔබ වෙනුවෙන් කොයිතරම් අම්මා පරිස්සම් වෙනවද? හොඳට කන්න බෑ. බාරහාර කොයිතරම්ද දරු සම්පතක් ලැබෙන්නේ ඉන්නකොට. සක බඹරේ වගේ රැයට නිදාගත්තාම බඩ පොඩි වෙයි කියලා. අර අතට කැරගෙනවා, මේ අතට කැරගෙනවා. නිදි නෑ සමහර විට. ඊළඟට ඇවිදිනකොට බොහොම පරිස්සමෙන් අම්මා ආංගර ගගා හරි ඇවිදින්නේ. දරුවට රෙදෙයි විපතක් වෙයි කියලා. පඩි පෙලකින් ඇතෙක් බහිනා වගේ හිමීට බහින්නේ ඇයි? ඔබගේ ආරක්ෂාව පිණිස. පුදුම ගුණයක් තියෙන්නේ මේ දෙදෙනාගේ. ඔය හැම මොහොතකම අත දුන්නේ තාත්තා. ආහාර පාන ගන්න විට රසවත් දේ කන්න බෑ. උණු වතුර ටිකක් සැරට බොන්න බෑ. දැනෙනවා. ඔබ කොයිතරම් මල පහ කරලා ඇද්ද ඔය බඩේ ඉඳන්. ඒත් අම්මා ඒවා තමන්ගේ කරගත්තා. ඔබටත් එක්ක ආහාර අම්මා ගත්තා. දෙන්නෙක් පෝෂණය කරන්න ඕන. වෙනදාට වඩා කන්න ඕනි වෙනවා වෙන්නේ නැති. රසවත් දේ ඉල්ලනවා. දොළ දුක් කියන දේවල් ඇති වෙනවා. තාත්තාගේ සෙනෙහස කොතෙකුද්ද කිව්වොත්
උරේ පළහ ලේ දුන්නා දරුවා බිහි කරන්න ඉන්න මව්ගේ දොළදුක් නිවන්න. විසර ගෙඩිය ආපුවාම කටේ දාගෙන ඉරෙව්වේ ඒ දුක නැති කරන්න. දරුවෙක් හඬනකොට අම්මා හඬනවා. ඒ ඇඬීම ඒ දුක වේදනාව තාත්තට අම්මට ගන්න පුළුවන් නම් ඒ දෙන්න ගන්නවා. ඒ නිසා දුවේ පුතේ මතක තියාගන්න. මේ අම්මාට මේ පූර්වාචාර්යවරුන්ට ගෙදර මහා බ්‍රහ්මයාට ගෙදර දෙවිවරුන්ට පුදන්න පුළුවන් උතුමන්ට මෛත්‍රිය කරුණාව දක්වන මුදිතාව දක්වන උපේක්ෂාව දක්වන සමහර විට ඔබට හිතෙන්න පුළුවන් ලොකු අයියට විතරයි ආදරේ මට ආදරේ නෑ කියලා. උපේක්ෂාව තියෙන ඒ දෙන්නට හැමෝටම හැම දරුවෙකුටම මැදහත් තමන්ගේ ලෙයින් මසින් හැදුවා නම් ඒ ආදරයේ සෙනෙහස මැදහත්. ඒ නිසා අම්මගේ තාත්තගේ සෙනෙහස පාගන්න එපා ඉඩමකට. සමාන කරන්න එපා ධනයකට. සමාන කරන්න එපා යාන වාහනයකට. ඒක සමාන කරන්න බෑ මගේ දුවේ පුතේ. ඒ නිසා වචනෙන් අච්චර ගැඹුරක් තියෙන අම්මා කියන වචනේ අර්ථකථනය විග්‍රහ කරන්න දවස මේ පුංචි වෙලාව මදි. අනන්ත අප්‍රමාණයි. තාත්තා කියන වචනේ විග්‍රහ කරන්න මේ පුංචි වෙලාව මදි. භාග්‍යතුන් වහන්සේත් වරින් වර මාතා පිතු උපට්ඨානං මගුලක් නම් අම්මට තාත්තට සැලකීමයි. පුබ්බාචාරයේ උච්චරේ පූර්වාචාර්යයන් උතුමන්. ඒ නිසා ඔබ මතක තියාගන්න මේ දෙමව්පියෝ ගුණ සිහිපත් කොට ගෙදර දේවාලේ පුදන්න ලෝක වටේ දේවාල සොයාගෙන යන්න එපා. ගෙදර ගුරුවරු ඔබ හිතන්න අපට එපා කියලා කියන්න එපා. ඔබ පිච්චේ දවසක. ඊළඟට දම් පැන් ආහාර පාන හැම මොහොතකම සකස් කරලා දෙන්න. ඔබට බත් කැව්වා. හැබැයි අද හිතන්න ඔය ආදරණීය අම්මට තාත්තට ඔබ එක බත් කටක් කවලා තියනවද කියලා. ඔබව නැහැව්වා. ඔය ඉසරවුල් කපලා ඔය තාත්තා නැහැව්වද කියලා බලන්න. හිතන්න අද ඉඳන්. ඔය අම්මා ඔබව නැහැව්වා. හිල් පොල් කට්ටෙන් නහයට වතුර යයි කටට වතුර යයි කියලා බොහොම පරිස්සමෙන් ඔබව නැහැව්වා. ඔය අම්මා අප්පච්චි ඔබ නැහැව්වද? නාවලා නැත්තම් නාවන්න. පුදුම පිං බැනලා තියෙනවා නම් සමාව ගන්න. නිදහස් වෙන්න පුළුවන්. අද හිතන්න කවලා නැත්තම් පුතේ දුවේ කවන්න. සරමක් කමිසයක් ගිහිල්ලා දීලා නැත්තම් ඔය අම්මා අප්පච්චිට කමිසයක් සරමක් චීත්තයක් අරන් ගිහින් දෙන්න පව් නෑ. ඒ ඔබගේ අම්මා එයාලා කොයිතරම් දුෂ්ට වුණත් ඒ අම්මාට ඒ තාත්තාට ඔබගේ එහෙම හිතන්න. අපට එපා වෙලා තියෙන අපේ දෙමව්පියෝ කියලා වචනයක්වත් කියන්න එපා. එයාගේ වැරදි නිසා අපි බලන්න යන්නේ නැහැ කියලා වචනයක්වත් කියන්න එපා. ඒ නිසා ඒ අය පුදන්න. ඔබ මතක තියාගන්න. අදම හිතන්න. ඔබ දවසක පිච්චේ. ඔබට දුකක් ඇති වෙයි. කම්පනයක් ඇති වෙයි. සසර පිච්චියයි. ඒ නිසා ඒ කුලවන්ත දරුවෝ නැනවන්ත දරුවෝ ඒ ආදරණීය දෙමව්පියන්ට උවටන් කරලා සංසාර දුකින් නිදහස්ව උතුම් නිර්වාණ සෝය උදා කරගන්නට හැකි කියන ප්‍රාර්ථනාව අරමුණ ඔබගේ හිතේ තියාගෙන ආදරණීය මව් දෙමව්පියනි ඔබට නිවන් සාන්තිය සලසා ගන්න මේ කුසලානිසංස ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. සාදු. මාතා පිතුන් ගුණෝ
අනන්තා. අම්මතාත්තට මේ පින් වේවා ගුරුවර වැඩිහිටි යන්තත් දේවා දෙවියන් මිය ගිය සැම වෙත ගාවා අමාසුවය සැමටම හිමි වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ ශාසනං චිරං රක්칸තු බුද්ධ දේශනං චිරං රක්칸තු බුද්ධ ශාවකං.